අනුර කුමාර දිසානායක මන්ත්‍රී. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ස්වාධීන කොමිසම් සභාව පිළිබඳ අදහස් සමාජයට පළමු කොටම ඉදිරිපත් කරපු 17 වෙනි සංශෝධනයේ යම් ප්‍රමාණයකට නිර්මාතෘවරයෙක් හැටියට කටයුතු කරපු 17ට ප්‍රතිපක්ෂ 18ත් නිර්මාතෘවරයෙක් හැටියට කටයුතු කරපු ඊට මුළුමනින්ම පරස්පර ඒ වගේම 19 වෙනි සංශෝධනයට අතෝසෝපු දැන් 20 වෙනි සංශෝධනයේ සාධාරණත්වය පිළිබඳව කරුණු ගෙන හැරපය ගරු ජී.එල්. පිරි සමාජතුමාගෙන් පසුව කතා කරන්න ලැබීම බොහොම සතුටුයි. හිටියා. නෑ එතුමා හිටියා. විවාද වුණේ හිටියා. ඒ වගේම අපිට පැහැදිලි ප්‍රතිඥාවක් එදා හිටපු ජනාධිපතිවරයා මේ සභා ගර්භයට ඇවිල්ලා අපිට පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා මේක නෑ මට අවශ්‍ය වුණේ හිටියන සංශෝධනයේ සති දෙකකින් ගේනවා සති දෙකකින් ගරු කතානායකතුනි මට ඕනකම තිබුණේ හිටියා කියන එක විතරයි. එතුමාම තාවුරු කරන හිටපු බව. ඒ විතරක් නෙවෙයි එතුමා මොන තරම් ගම්මල කියන්නේ මේකට අnder ගිලිනවා කියන. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අnder කොච්චර ගිලලා වැටිලාද කියලා තේරෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සංශෝධනයේ ඉදිරිපත් කරනකොට මම මෙතන බලන් ඉන්නකොට මට හිතුණා අපි ගම්මහරේ සාමාන්‍ය කතාවක් තියෙනවා පිටිපස්සේ ඉඳන් පීයෙන් අනිනවා කියලා. ඇත්තට ඊයේ මම ඒක මේ සභාවේ සජීවීව දැක්කා. මොකද අගමැතිතුමා ඉදිරි පුටුවේ පිටිපස පුටුවේ අලි සබ්රි ඇමතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කරනවා. පිටිපස සිට පිහියෙන් ගැනීම. තේරුණාද? ඉතින් ගරු කතානායකතුමනි දැන් 19 වෙනි මේ ව්‍යවස්ථාවට සංශෝධන 19ක් සිදු වී තිබෙනවා. නෑ මම ඒ කියන්න. එතුමා පිටුපස සිට පිහියෙන් යන්නේ නැත. ඉවරයිනේ. නෑ මම විවාදයක් අවශ්‍ය නෑ. ඔව් අධිකරණ ඇමතුමා. එහෙම කියන්න බෑනේ. අපි පිටිපස්සෙන් ඉඳගෙන පිහියෙන් අනින දේවල් අපි කරන්නේ නෑ. ඒ ඔබතුමාගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඒකට ඉතාමත්ම පැහැදිලි. හැමදාම කරේ ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ 71 කර 88 කර නැවත වතාවක් යුද්ධයේ ජයග්‍රහණය කරනකොට කර හැමදාම ওই ටික තමයි කරේ. හරි බොහොම ස්තුතියි. කමක් නෑ කලබල වෙන්න දෙයක් නෙවෙයි. මම ඉතින් එන්න කියලා කිව්වා එන්නේ නෑ කියලා කිව්වා එච්චරයි. ඔය ඒ තරම් නැගිටලා කලබල වෙන්න ඕනේ නෑ. ඒ වගේම ගරු මා අපේක්ෂා කරන විශේෂයෙන්ම සංශෝධන 19 සිදු වී තිබෙනවා. මේ සංශෝධන 19න් 17ක් ඉදිරිපත් කොට තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 3න් 2ක බලයක් තිබුණු ආණ්ඩුව. හැබැයි ඒ 17ටම විරුද්ධ පක්ෂය විරුද්ධ වී තිබෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ සංශෝධන දෙකක් ඉදිරිපත් වී තිබෙනවා 17 සහ 19. සුළුතර ආණ්ඩුව. 2001 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුව. 2015 මෛත්‍රී රනිල් මැතිතුමන්ලගේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුව. හැබැයි 17 වෙනි සංශෝධනය සහ 19 වෙනි සංශෝධනය කියන එක සුළුතර ආණ්ඩුව වලින් ආවට පාර්ලිමේන්තුවේ වැඩිම බහුතර එකඟතාවය ආවා. විරුද්ධුනේ එක්කෙනයි දෙකටම. එනිසා මේ 20 වෙනි සංශෝධනය මේ ඉදිරිපත් කිරීමේ බලය ලැබී තිබෙන්නේ තමුන්නාන්සලා සතුව තියෙන 3න් 2 බලය. එමෙත පාර්ලිමේන්තුව තුළ සහාමිකත්වය නීති සම්පාදනය කිරීමේදී විපක්ෂය සාපි සියලු දෙනාට පැවරී තිබෙන සම බලය සම ලෙස බෙදාගත්තු නීති සම්පාදනයක් නොවේ. තමුන්නාන්සලා සතුව තිබෙන 3න් 2 බලය උපයෝගී කරගත්තු නීති සම්පාදනය. පැරණි 17 වගේ සංශෝධන 17ක් වගේ. ඒ වගේම ගරු අගමැතිතුමාගේ කතාවේදී කිව්වා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාවේදී එතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා නම් ඒකට විරුද්ධ වන බව. ඒ වගේම මා විශ්වාස කරනවා මේ 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේදී එතුමා විපක්ෂ නියෝජනය කරා නම් ඒකට විරුද්ධ වෙන බව.
හරියති. හරිනේ. ඔළුව වැනීමෙන් පෙන්නුම් කරන්නේ නිවැරදි බවයි. ගරු අගමැතිතුමා. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. 19 වෙනි සංශෝධනය හැබැයි හරය ගැබ්වී තිබුණේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍රය ශක්තිමත් කිරීමේ දිශාවට. එහෙනම් අපි මේ අඩුපාඩුකම් නිවැරදි කළ යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ දිශාවෙන්. උදාහරණයකට ගත්තොත් ගරු ජී.එල්. පීරිස් ඇමතිතුමා ප්‍රකාශ කරා විවස්ථා සභාවේ සමාජිකයෙක් එහෙම තනතුරට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කළොත් ඉවත් කරන්න ආකාරයක් නැහැ කියලා. හැබැයි කිසිසේත්ම ඉවත් කරන්න බැරි කමක් නැහැ. කරුණු කීපයක් දීලා තිබෙනවා. 38 වගන්ති යටතේ විවස්ථා සභාවේ සමාජිකයන් ඉවත් කළ හැකි කියලා විවිධ කරුණු දීලා තිබෙනවා. හැබැයි ඔබතුමා යෝජනා කරොත් මෙහෙම අන්නේ කරුණු ප්‍රමාණවත් නැහැ. ඒ කරුණු ශක්තිමත් කරමු. ඒක ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට. හැබැයි විවස්ථා සභාවේ සමාජිකයෙක් ඉවත් කිරීම සඳහා යම් කරුණුවලදී බැහැ කියන එකට මුවා වෙලා විවස්ථා සභාව අවලංගු කිරීම ගරු ඇමතිතුමනි තමන් සතුව තියෙන බුද්ධිය අනාචාරයේ යෙදීම. ඒක ඇත්ත. ඒ වගේම 19 වෙනි සංශෝධනය පිළිබඳව විවාදය ඇති වෙන්නේ 19 වෙනි සංශෝධනය පරීක්ෂාවට භාජනය කරේ ගරු කතානායකතුමනි අසාර්ථකම නායක දෙන්නෙක් යටතේ. නිසා 19 වෙනි සංශෝධනය සාර්ථක වගකීම් සහිත ජනතාවට වගකීන නායකයන් යටතේ පරීක්ෂාවට භාජනය වුණේ නේ. පරීක්ෂාවට භාජනය වුණේ වංක රැවටිලිකාරී අසාර්ථක පාලන යුග්මයක් ඇතුළේ. එනිසා ඔවුන්ගේ අසාර්ථක භාවයෙන් 19 වෙනි සංශෝධනයට බැටදීම ඒ තරම් යුක්ති සහගත නැහැ. ඒ වගේම බොහෝ අය දැන් ඉදිරිපත් කරනවා මේ රටේ සියලු අර්බුද නිර්මාණය කරලා තිබෙන 19 වෙනි සංශෝධනයෙන් වගේ. ගරු අධිකරණ ඇමතුමා ප්‍රකාශ කරා ඊයේ කුඩු වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන. අපරාධ වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන. ආර්ථික වර්ධන වේගය අඩු වී තිබෙනවා 19 හේතු කොටගෙන. ණය වැඩි වී තිබෙනවා 19 හේතු කොටගෙන. ඇත්තද මේ? ඇත්ත නෙවෙයි. මා හිතනවා ගරු කතානායක මේ සාධාරණ ගරු ජී.එල්. පීරිස් ඇමතුමා කතාවේදී මේ හැම മന്ത്രിවරයෙකුම කතා කීමෙන් දුන්නා. හැබැයි කවුරුවත් නැගිටලා ප්‍රේමදාසගේ නම සජිත් ප්‍රේමදාස මහත්මයා නැගිටගෙන නම කියනකොට ජී.එල්. පීරිස් මහත්මයා නැගිටිනේ. අජිත් ප්‍රේමදාස මහත්මයා නැගිටිනේ. ඇමතුමන් පරික්කාරගේ නම මම එහෙම නෙවෙයි කිව්වේ 19 වන ව්‍යවස්ථාව ඔච්චර කියන මහා ලොකු ඇලඩින්ගේ පුදුම පහනක් නම් මේ දර්ශකවල සංසන්දනය කරලා බලලා කියලා කිව්වේ. නැතුව මේ 19 වගේ කියන්න ඕන කියලා කිව්වේ නෑ. හරි බොහොම ස්තුතියි. ආර්මික විල්ලා සිටිනවා. එතුමා ඊයේ පැයකට ආසන්න කාලයක් මේ සභාවේ කතා කරා. අපි අහගෙන හිටියා. අඩුම තරම ඒ වගේම ගරු කතානායකතුමනි එතුමා පිළිතුරු ලබා දෙන බව ප්‍රකාශ කරලා තිබෙනවා. අපි ඒකත් අහගෙන ඉන්නවා. කරුණා කරලා අගමැතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. ඔබතුමා මේ සභාවේ නැගිටලා ඉස්සෙල්ලා මම දැක්ක ඉදිරිපත් කරා ජී.එල්. පීරිස් මහත්මයාගේ කතාවේදී කරුණා කරලා ඇමතුමාට කතා කරන්න ඉඩ දෙන්න කියලා. දැන් ඔබතුමාගෙන් ඉල්ලා හිටන මට කතා කරන්න ඉඩ දෙන්න කියලා සබ්‍රි ඇමතුමාගෙන් ඉල්ලන්න කියලා. ඒක සාධාරණ වෙන්නේ. එහෙනම් ඔබතුමා ඒකයි. ඒ නිසා ගරු කතානායකතුමනි දැන් මේ 19 වෙනි සංශෝධනය තමයි මේ වගේ හේතු හැටියට අංගනවා. හැබැයි අපි එහෙම ගියොත් විධායක ජනාධිපති ධුරය ශක්තිමත්ව තිබුණා. 1978 සිට 2010 දක්වා. 2010න් පසුව තවත් ශක්තිමත් කරපු අවුරුදු 37ක් ගමන් කොට තිබෙනවා. හැබැයි මේ අවුරුදු 37 තමයි ලංකාවට කුඩු වසංගතය ආවේ. මේ අවුරුදු 37 තමයි ලංකාවේ අපරාධ සංස්කෘතියක් නිර්මාණය වුණේ. මේ පාතාලය නිර්මාණය වුණේ. මේ අවුරුදු 37 තමයි ආර්ථික ජාතික පංගුව අහිමි වුණේ. මේ අවුරුදු 37 තමයි රටේ මූල්‍ය අපරාධ සිද්ධ වුණේ.